සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊටාම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත්, නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත්, අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ අයුරින්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතිනේ, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ ලෝක කියන වර්ගයේ සඳහන් වන 12 වෙනි ගාථා රත්නය. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ අනාථපිණ්ඩික සිටුතුමාගේ එකම පුතා කාල සිටු කුමරු අරමුණු කරගෙන තමයි මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ. පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි පලං වරං. මේ ගාථා රත්නයේ සරල තේරුම තමයි පතව්‍යා ඒක රජ්‍යේන, සක්විති රජයටද වඩා සග්ගස්ස ගමනේනවා ස්වර්ග ගමනටද වඩා සබ්බ ලෝකාදිපච්චේන සියලු ලෝකයන්හි ආධිපත්‍යයටද වඩා සෝතාපට්ටි පලං වරං සෝවාන් ඵලය උතුම් කියලා දේශනා කොට වදාලා. ඒක තමයි සරල තේරුම. මුලින් සිහිපත් කළා මහා සිටුතුමාගේ පුතණුවන් අරමුණු කරගෙන තමයි මේ ගාථා රත්නේ දේශනා කළේ කියලා. එතකොට මහා සිටුතුමා කියලා කිව්වේ අනාථපිණ්ඩික සිටුතුමාට. අනාථපිණ්ඩික සිටුතුමා පිළිබඳව බෞද්ධ ජනතාව අතර නොදන්න කෙනෙක් නැති තරම්. බොහෝම පුණ්‍යවන්ත, ඊ타ම සදහවන්ත, සම්මා සම්බුද්ධ ශාසනයේ වෙනුවෙන් මහා සුවිශේෂී මෙහෙවරක් ඉෂ්ට කරපු සිටු කෙනෙක් තමයි අනාථපිණ්ඩික සිටුතුමා කියලා කියන්නේ. අනාථපිණ්ඩික සිටුතුමා ආර්යයන් වහන්සේ නමක්. සෝවාන් වෙලා හිටියේ. අනාථපිණ්ඩික සිටුතුමාට දුවලා 3 දෙනෙකුත් හිටියා. මහා සුභද්‍රා, චූල සුභද්‍රා, සුමන කියලා. සිටුතුමාගේ බාල දුව හදිසියේ මරණයටපත් වුණා. නමුත් ඇය ඒ මොහොත වෙනකොට අනාගාමී වෙලා තමයි හිටියේ. සකදාගාමී වෙලා හිටියේ. සුමනාව මැරෙන මොහොත වෙනකොට සකදාගාමී වෙච්ච ආර්ය උපාසිකාවක්. නමුත් සිටුතුමාගේ පුතා හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. දැනුම ඇති කෙනෙක් වුණාට සදහ නැති කෙනෙක්. නිතරම ඔහු කැමති සෙල්ලමින් කාලය ගත කරන්න. තරුණ හැඟීම් එක කටයුතු කරන්න.
තරුණ පිරිස් එක්ක එකතු වෙලා විනෝද වෙන්න. හැබැයි ඔහුගෙන් වෙන සිටු ගෙදරටවත්, බාහිර සමාජයටවත්, අන්‍ය වූ පුද්ගලයෙකුටවත් කිසිම කරදරයක් කවදාවත්ම නැහැ. කාගෙන්වත් කවදාවත් චෝදනාවක්වත් අහන්න ලැබිලත් නැහැ. ඒ පැත්තෙන් ඊටාම ඉහළයි. නමුත් අනාථපිණ්ඩික සිටුතුමා කියලා කියන්නේ මහ පුදුම සත්පුරුෂයෙක්. පුදුමාකාර කල්යාණ මිත්‍රයෙක්. සිටුතුමාගේ දූවරු තුනුරුවන්ට බොහෝම ගරුයි. ඒ දූවරු තුනුරුවන් අරමුණු කරගෙන බොහෝ පින්කම් කරනවා. නමුත් පුතාගේ ජීවිතේට ආත්මයට සාධාරණයක් කරගන්න ඔහු උත්සුක වෙන බවක් පේන්නේ නැති නිසා සිටුතුමා කල්පනා කළා මමත් දියණිවරුණුත් සතර අපායෙන් මිදුනට වැඩක් නැහැ. මගේ පුතා සතර අපායෙන් මිදිලා නැහැ. ඒ නිසා ඔහුත් සතර අපායෙන් මුදවා ගන්න තිබුණා නම් ඒක මොනතරම් වටිනවද? මං වාගේ තාත්තා කෙනෙක් ඉඳලත් පුතා සතර අපායෙන් එතර කරවන්න බැරි වුණොත් ඒක මටත් තරම් නොවේයි. ඒ නිසා මම මේ සඳහා වහවහ උත්සාහ කළ යුතුයි. එහෙම කල්පනා කරලා එක දවසක් කාල පුතාට කතා කරලා සිටුතුමා කියනවා පුතේ පන්සලට ගිහිල්ලා සිල් සමාදන් වෙලා එන්න. මම ඔබට කහවණු 100ක් දෙනවා කියලා. පුතාට තියෙන කෙලිලොල් ජීවිතයක් නේ. ඒ නිසා ඔහු හරියට කැමති මුදල් ලැබෙනවනම් ඒ නිසා නැවත වතාවක් සිටුතුමාගෙන් අහනවා තාත්තේ මට දෙනවමද මුදල්? කහවණු 100ක් දෙනවමද පන්සල් ගිහිල්ලා සිල් අරන් ආවොත්? දෙනවමයි කියලා කිව්වා. ඔහු ඊළඟ දවසේ සිල් ගන්න යන්න ලෑස්ති වුණා. විහාරයට ගිහිල්ලා පිරිසත් එක්ක සිල් සමාදන් වුණා. දහවල් කාලේ බොහොම විවේකීව කාලය ගත කළා. රැ වුණාට පස්සේ තමන්ගේ පාඩුවේ අයිනකට වෙලා හොඳට නිදාගත්තා. පහුවදා උදේම අවදි වෙලා සිල් පවාරණය කරලා ගෙදර ගියා. දැන් සිල් පවාරණය කරලා ගෙදර එන පුතා දැකලා සිටුතුමාට තියෙන්නේ කියාගන්න බැරි තරම් සතුටක්. සිටුතුමා මාලිගාවේ පිරිසට සඳහන් කළා මගේ පුතා වෙනුවෙන් ඊටාම උසස් භෝජන සංග්‍රහයක් සූදානම් කරලා තියන්න කියලා. ඊටාම ප්‍රණීත ආහාර පාන ආදීන් සපිරුණු කෑම වේලක් ඔහු ආහාර ගන්න තැන පිළියෙල කරලා තියෙනවා. නමුත් ඔහු ආහාර අනුභව නොකර ඉන්නවා. එයි කියලා අහපුවාම සඳහන් කළා මට කහවණු 100ක් දෙනවා කියලා සිල් ගන්න කීවේ. මම දැන් සිල් අරගෙන 24 පැයක් ඉඳලා ආවා. කහවණු 100 දෙනතුරු කෑම කන්නේ නැහැ. සිටුතුමා කහවණු 100 ගෙනල්ලා දුන්නා. ඊට පස්සේ කුමාරයා ආහාර ගත්තා. තව ටික දවසක් මෙහෙම ගෙවිලා ගියා. අනාථපිණ්ඩික සිටුතුමාගේ උපක්‍රමයේ ටිකක් සාර්ථකයි. සිටුතුමා කතා කළා කාලෙට නැවත වතාවක්. පුතේ නැවතත් වතාවක් පන්සලට ගිහිල්ලා සිල් අරගන්න. සිල් අරගෙන බණත් අහන්න. බණ අහලා හැබැයි ඒකෙන් එක බණ පදයක් මතක තියාගෙන ඉන්න මට කියන්න ඕනේ කියලා පුතාගෙන් ඉල්ලීමක් කළා. ඔහු ඒකටත් බොහෝම කැමති වුණා. මොකද එහෙම කළොත් කහවණු 1000ක් ලැබෙනවා. ඊටාම ප්‍රියයි. ඒ නිසා නැවත වතාවක් සිල් ගන්න ගියා. සිල් සමාදන් වුණා. ධර්මදේශනාව බුදුරජාණන් වහන්සේ කරන වෙලාවේ කාලත් ධර්ම ශ්‍රවණය කරන්න ධර්මශාලාවට ගියා. කාලගේ එකම අරමුණ තමයි මුලින්ම බණපදයක් අහගෙන ඒ බණපදය හොඳට හිතේ ධාරණය කරගෙන
ඒක ගිහිල්ලා තාත්තට කියලා දෙන්නම් කියපු කහවණු 10 ඉල්ලගන්න. ඔහු එමෙ හිතුවා. එහෙම හිතලා ධර්ම ශ්‍රවණය කරන්න වාඩි වුණා. නමුත් ඔහුගේ සිතුවිල්ල බුදුරජාණන් වහන්සේත් හොඳටම දැක්කා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨානයක් කළා. මේ ධර්ම දේශනාවේ එකම වචනයක්වත් කාලට මතක තියාගන්න පුළුවන් වෙන්න එපා කියලා. දැන් භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාව කරනවා. කාල පුතා ධර්ම ශ්‍රවණය කරනවා. පළවෙනිම බුද්ධ වචනය මතක තියාගන්න උත්සාහ කළා. බැරි වුණා. අමතකයි. දෙවැනි වචනේ මතක තියාගන්න හොඳට කන් දීගෙන හිටියා. අමතකයි. තුන්වෙනි වචනේත් එහෙමයි. කාලමුළු ධර්ම දේශනාවම ඇහුවා. ඊටාම උනන්දුවෙන් බණ ඇහුවා. වචනයක් ගානේ ඇහුවා. කාලට බැරි වුණා. එක වචනයක් මතක තියාගන්න. එන්න උනන්දුව උද්‍යෝගයේ වැඩි වුණා. කොහොම හරි එක වචනයක් මතක තියාගන්න ඕනේ. එකක්වත් මතක තියාගන්න බැරුව ගියා. අපේ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරලා තියෙන්නේ කාලට එක බණපදයක්වත් මතක හිටින්න එපා කියලා. පින්නතුනි, දේශනාව අවසානයේ අපේ බුදුරජාණන් වහන්සේ කාල වෙනුවෙන් පිළිහිටවල තිබිච්ච අදිෂ්ඨානයක් හැරියා. හැබැයි ඔබට මතක ඇති කාල හොඳට බණ ඇහුවා. වචනයක් ගානේ කාල බණ ඇහුවා. ඇත්තටම කොහොමද බණ අහන්න කියලා තියෙන්නේ? බණ අහන්න කියලා තියෙනෙත් එහෙම නේද? සුතා හොඳට අහන්න ඕනේ. දතා අහන ධර්මයේ මතක තියාගන්න ඕනේ. වචසා ಪರಿචිතා වචනයක් ගානේ මතක තියාගන්න ඕනේ. එහෙම වෙන්න නම් වචනයක් ගානේ අහන්න ඕනේ. ඒක තමයි හරියටම බණ අහන ක්‍රමය. මනසානුපෙක්කිතා තමන්ගේ මනසට නගා ගන්න ඕනේ තමන්ට තේරෙන විදිහට. දිට්ඨිය සුප්පටි විද්දා. ඒ ධර්ම කාරණාවන්ට අනුව මේ ලෝකෙ දිහා බලන්න ඕනේ, විදර්ශනා කරන්න ඕනේ. මේ ආකාර පහෙන් බණ ඇහුවොත් මොන තරම් ලාභයක් තමන්ට ලැබෙනවද? කාල සිටු පුතා වචනයක් ගානේ ඇහුවා. නමුත් මතක නැහැ. අදිෂ්ඨානියත් ඇරියහම ධර්ම දේශනාව මනාව ශ්‍රවණය කරලායි තිබුණේ. කාල සිටු පුත් අති උතුම් සෝවාන් ආර්ය මාර්ග ඵලයටමපත් වුණා. ඒ බවත් භාග්‍යතුන් වහන්සේ හොඳ ආකාරවම දන්නවා. තමන් සෝවාන් වෙච්ච බව කාලත් හොඳ ආකාරවම දන්නවා. කෙනෙක් සෝවාන් වුණාම තමන් සෝවාන් වුණා කියන කාරණාව තමන් දන්නවා මිසක් අනුන්ගෙන් අහන්න අවශ්‍ය නැහැ. ඒක තමන්ටම වැටහෙනවා. ඒ නිසා දැන් කාල කුමරුටත් වැටහුණා තමන් සතර අපායෙන් මිදුණා. තාත්තගේ බලාපොරොත්තු මුදුන්පත් වුණා. මෙලොව ජයග්‍රහණයක් ලැබුවා කියලා. අනාථපිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කරලා තිබුණ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ගෙදර දානිට වඩින්න කියලා. අනාථපිණ්ඩික සිටුතුමා තමන්ගේ මාලිගාවේ හැමදාම දන් දෙනවා. ඇතැම් දවස්වල බුදුරජාණන් වහන්සේ දානිට වඩිනවා. එදත් ඇවිල්ලා ආරාධනා කළා ස්වාමීනි මගෙන්ම දානයක් පිළිගන්න කියලා. ඒ ආරාධනාවට අනුව අපේ බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාගේ නිවසට භික්ෂු සංඝ රත්නයත් වැඩම කරවගෙන දානිට වැඩියා. ඒ සංඝ පිරිස පිටිපස්සෙන් කාලපුතත් යනවා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නය වෙනුවෙන් අසුන් පනවලා තිබුණා. මහා සංඝ රත්නයේ බුදුරජාණන් වහන්සේ ඇතුළු අසුන් වල වැඩ හිටියා. කාලපුතත් සිල් අරගෙන ඇවිල්ලා ඉන්නේ. කාලපුතා වෙනදට වඩා හරි වෙනස්. කාලත් පැත්තකින් වාඩි වුණා.
මහසිරිතුමා සකස් කරගත්ත දාන වස්තුව ලෞතර බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට පූජා කළා. කාලපුතාටත් ආහාර දුන්නා. පුතත් ආහාර අනුභව කළා. සියලු කටයුතු ඉවරයි. අනාථපිණ්ඩික සිටුතුමා පුතාට දෙන්න පොරොන්දු වෙච්ච කහවණු දහසක මුදල අරගෙන ඇවිල්ලා කාලකට දුන්නා. කාලයක ප්‍රතික්ෂේප කළා. නැවත නැවතත් දුන්නා. නැවත නැවතත් ප්‍රතික්ෂේප කළා. බුදුරජාණන් වහන්සේ අහනවා ඇයි? ස්වාමීනි මම එක දවසක් මගේ පුතා විහාරයට යවලා සිල් සමාදන් කෙරුවේ කහවණු 100ක් දීලා. දෙන පොරොන්දුව ඇතුව. අද කාලපුතා සිල් ගන්න යවුවේ. ඊයේ දවසේ සිල් ගන්න යවුවේ. සිල් අරගෙන බණත් අහලා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් දේශනා කොට වදාළ බුද්ධ වචනයක් මතක තියාගෙන ඉන්න කියලා. ඒකට මං කහවණු 1000ක් දෙන්නම් කියලා කිව්වා. ඒක කරගන්නයි බොහොම කැමැත්තෙන් ඔය ගියේ කියලා කරුණු කාරණා සඳහන් කරාම භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහසිරිතුමනි ඒදා කාලේ දැන් ඇවිල්ලා ඉන්න කාල කවදාවත් ඔබෙන් මුදල් ගන්න එකක් නැහැ. මහරජා දන්නවද? කාල සතර පායෙන් විදුණා. අනාථපිණ්ඩික සිටුතුමාගේ මනා වූ පැතුම. සිටුතුමාට දරා ගන්න බැරි තරම් සතුටුයි. ආන් ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ සිටුතුමාගේ සතුටත් දැකලා කාල කුමරුගේ ප්‍රීතියත් දැකලා දේශනා කළා. අපි අර මුලින් මාතෘකා කරගත්ත ගාථා රත්නය. පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සක්විති රජකමටත් වඩා ස්වර්ග ගමනටත් වඩා සෝවාන් ඵලයේ උතුම් කියලා. සක්විති රජකම. පින්නතුනි සක්විති රජෙක් ඊටාම කලාතුරකින් තමයි ලෝකෙට පහළ වෙන්නේ. සක්විති රජ කෙනෙක් කියලා කියන්නේ දුර්ලභ වස්තුවක්. සක්විති රජ කෙනෙක් වෙන්නේ පාරමිතා සම්පූර්ණ කරලා ඉවර වෙච්ච කෙනෙක්. නැත්නම් පාරමිතා පුරාගෙන එන්න ඕනේ සක්විති රජ වෙන්න. සසර බොහෝ කුසල් වඩලා තියෙන්න ඕනේ. පාරමිතාව පූර්ණේ වෙන්න ඕනේ. සක්විති රජකම වෙනුවෙන් පුරණ පාරමී පූර්ණේ වෙන්න ඕනේ. මේ සියලුම කාරණා සම්පූර්ණ වුණාට පස්සේ මේ උතුම් සක්විති රාජ සම්පත්තිය ලබා ගන්න පුළුවන්. කොයි වාගේ දවසක කොයි වාගේ වෙලාවක සක්විති රාජ්‍ය ලැබෙනවද පාරමිතා පුරපු අයට? යම් දවසක ඒ කියන්නේ උපෝසත දවසක පෝය දවසක සුවඳ පැන් වලින් නාලා පිරිසිදු වෙලා ඉන්න වෙලාවේ හදිසියේම චක්‍ර රතනේ පහළ වෙනවා. චක්‍ර රතනේ ගැන අපි දේශනා කීපයකින් කරුණු සඳහන් කරලා තියෙනවා. චක්‍ර රතනේ පහළ වුණාම රජුරවන්ට සැකයි මම සක්විතිවත් වුණාද කියලා. රජුරු ඒ වෙලාවේ රත්තරන් කෙන්ඩියකින් පෙන් අරගෙන චක්‍ර රතනේට ඉහලා පෙර පරිදි සඳහන් කරනවා චක්‍ර රතනේ මට මේ ලෝකේ දිනලා දෙන්න කියලා. අන් එහෙම කියහම චක්‍ර රතනේ ක්‍රියාත්මක වෙනවා. එහෙනම් තමයි සක්විති වෙලා. ඒතර අපි මුලින් සඳහන් කළා සක්විති රජෙක් වෙන්නත් පාරමී පූර්ණේ කරන්න අවශ්‍යයි කියලා. අනිත් කාරණාව තමයි පින්නතුනි සක්විති රජෙක් කියලා කියන්නේ සතර මහා දිවයිනට අධිපති. ජම්බුද්දීපේ
ඒ සතර මහා දිවයිනේ පළවෙනිම දිවයින බවට පත් වෙනවා. పూర్ව විදේහයේ අපරගෝ යානය උතුරු කුරු දිවයින. මේ තමයි සතර මහා දිවයින. මේ දිවයින් හතර වට කරගත්ත. කොදෙව් දූපත් 2000ක් තියෙනවා කියලා කියනවා. එන සක්විති රජෙක් කියලා කියන්නේ සතර මහා දිවයිනට අධිපති, ඒ වගේම කොදෙව් දූපත් 2000ටත් ආඥාව පතුරවන්න පුළුවන් මහ ප්‍රතාපවත් රජ කෙනෙකුට. කොයිතරම් ශ්‍රේෂ්ඨද සඳහන් කරනවා ලෞතර බුදු කෙනෙක් එක්ක සක්විති රජ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ නැහැ කියලා. එක්කෝ බෝසතාණන් වහන්සේ, එහෙම නැත්නම් සක්විති රජ වෙන උතුමන් වහන්සේ. දෙදෙනා එකට පහළ වෙන්නේ නැහැ. ඒකට පහළ වෙන්නේ නැහැ කියලා කියන්නේ බුද්ධත්වයේ ලබන ආත්මෙ එකට ඉන්නේ නැහැ කියන කාරණාව. එක්කෝ සක්විති රජුව මහාන වෙන්න ඕනේ. පහළ වුණොත් මහාන වෙන්න ඕනේ. අනාගතේ පහළ වෙන මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන කරුණු දක්වනකොට ධර්මයේ සිහිපත් කරනවා ඒ කාලට සංක කියලා සක්විති රජෙක් ලෝකේ පහළ වෙලා ඉන්නවා කියලා. හැබැයි භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වුණා කියලා දැනගත්තාම මේ සක්විති රජු සියලු රාජ සම්පත් අත්හැරලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. ඒකයි සඳහන් කළේ දෙන්න කවදාවත් එකට ඉන්නේ නැහැ කියලා. එකම යුගයක ඉන්නේ නැහැ. රජකම් කරන්නත් ලෞතර බුද්ධ රාජ්‍ය කරන්නත් එකට කටයුතු කෙරෙන්නේ නැහැ. ඒක ලෝකයේ ආශ්චර්යවත් ධර්ම කාරණාවක්. නිසංක සක්විති රජතුමත් මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ කෝටි ගානක ජනකායක් එක්ක ගිහිල්ලා පැවිදි වෙනවා. පින්නතුනි, සක්විති රජකම මුලින් සඳහන් කළා මේ කොදෙව් දූපත් 2000ක් ඇතුළු සතර මහා දිවයිනට ආධිපත්‍ය පතුරවන මහා රාජ සම්පත්තිය කියලා. ඉතින් සක්විති රජෙකුගේ සක්විති රාජ සම්පත්තිය ගැන කතා කරන්නේ තරම් මේක කාලේ නොවෙන නිසා මම මීට වඩා කරුණු දක්වන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ පිළිබඳව. ඊළඟට දේශනා කළා සග්ගස්ස ගමනේනවා සුගති ගමනට වඩා සග්ගස්ස ගමනේනවා සුගතියට යනවට වඩා සෝවාන් ඵලයේ උතුම්. කෙනෙකුට අවස්ථාවක් ලැබුණොත් සෝවාන් වෙනවද සුගතියට යනවද කියලා ප්‍රඥාවන්තයා කෙලින්ම ඉල්ලන්නේ සෝවාන් බව. හේතුව සුගතිය කියන්නේ හැබෑවටම දෙව්ලොව සහ බඹලොව. සැපය මෙච්චරයි මෙපමණයි කියලා සීමාවක් නැහැ. හැම පැත්තෙම එහෙමයි. නිමක් නැති සැප. අති දීර්ඝ කාලීන ආයුෂ. ඉතින් ආන්ගේ උතුම් වූ දෙව්ලොව උපදිනවට වඩා දෙව්ලොව යනවට වඩා සෝතාපට්ටි ඵලය ඊටාම උතුම් කියලා දේශනා කළා. අපි ඊළඟ කාරණාවත් කතා කරලම තව කරුණු ටිකක් සාකච්ඡා කරමු. සබ්බ ලෝකාදිපච්චේන ඊළඟට කියන පින්නතේ සක්විති රජකම ගැන නෙමෙයි. මේ මුළු විශ්වයේම රජකම ලැබුණත් සෝවාන් ඵලයේ තරම් වටින්නේ නැහැ කියලා. විශ්වයේම රජු වෙච්චහම මේ විශ්වයේ මොනවද රජුට අයත් නැත්තේ? හැම දෙයක්ම රජු සන්තකයි. ඉතින් රජුට ඕන විදිහට ජීවත් වෙන්න පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන්. නමුත් දේශනා කළා එවන් වූ ලෝක රාජ්‍ය ලැබනවට වඩා සෝතාපට්ටි ඵලං වරං මේ උතුම් වූ සෝවාන් ඵලයේ ඊටම වටිනවා කියලා. කාල සිටු පුත්‍රයා ඒ උතුම් සෝවාන් ආර්ය මාර්ගය සාක්ෂාත් කරගෙන ඉන්නේ. පින්නතුනි, සෝවාන් වෙන එක සෝවාන් මග ඒ තරම් උසස් නම් එච්චරම ශ්‍රේෂ්ඨ නම්
කොහොමද සෝවාන් වෙන්නේ? ඇයි හැමෝම සෝවාන් වෙන්නේ නැත්තේ? ඇයි ඒකට කවුරුවත් උත්සාහ කරන්නේ නැත්තේ? මේ තරම් වටිනා දෙයක් වෙනුවෙන් ඇයි කැපකිරීම කරන්නේ නැත්තේ? ඊට වඩා ඊටාම ලාභාල දේවල් වෙනුවෙන් කොච්චර කැපකිරීම කරනවද? කොච්චර වැයවිය දැන් කරනවද? ඒ සෝවන් ඵලයේ එහෙම ලබන්න බැරි. බුදුරජාණන් වහන්සේගේ සිංහනාදයක් තියෙනවා. මහණෙනි, මේ ලෝකේ පළවෙනි ශ්‍රමණයා මේ බුද්ධ ශාසනයේ පහළ වෙන්නේ කියලා. ඒක සිංහනාදයක්. මේ බුද්ධ ශාසනයෙන් පරිබාහිරව ආර්යයන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ කියන කාරණාව මනවින්ම තහවුරු කරලා තියෙන්නේ. නමුත් පින්නතුනි, භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කරලා තියෙනවා. අපි කල්පනා කරන්න ඕනේ, ඇයි අපි තාම සෝවාන් නුනේ කියන කාරණාව නෙමෙයි. සෝවාන් බව ලබන්න සුදුසු මට්ටමක මම ඉන්නවද කියන එක. මිත්‍යා දෘෂ්ටියක් අල්ප මාත්‍රයකින් හෝ යම් පුද්ගලයෙක් ළඟ තියෙනවා නම් ඒ පුද්ගලයාට කවදාවත්ම ඒ උතුම් මාර්ගඵල ලැබෙන්නේ නැහැ කියලා දේශනා කරලා තියෙනවා. නම් මිසදිටු බවින් සම්පූර්ණයෙන්ම මිදෙන්න ඕනේ මේ උතුම් තැනට එන්න. ඒතර මොකද්ද මිසදිටු බව කියලා කියන්නේ? ඔබට මතකයි දසවස්තුක සම්මාදිට්ඨිය. පෞගේ දේශනාවල් ඔබ ශ්‍රවණය කරන්නත් ඇති. යම් කෙනෙක් මේ කාරණා 10 සැක කරනවා නම් ඒ පුද්ගලයා තාම හරියට තිසරණයට ආපු නැති කෙනෙක් නේ. ඉතින් යමෙක් තිසරණයට ඇවිල්ලා නැහැ කියලා කියන්නේ ඔහු තාම බෞද්ධයෙක් බවට පත් වෙලා නැහැ කියන එකනේ. එහෙනම් පින්නතුනි, බෞද්ධ කියලා අපි කිය හිටියට කවදාවත් අපි බෞද්ධ වෙන්නේ නැහැ. ඇත්තටම බෞද්ධ වෙන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දසවස්තුක සම්මාදිට්ඨිය අපි තුල තියෙන්න ඕනේ. මේක බුදුදහමට එන්නත් කලින් පුද්ගලයෙක් තුල තිබිය යුතු සම්මාදිට්ඨියයි කියලා හඳුන්වන්නේ. මොනවද එතකොට දසවස්තුක සම්මාදිට්ඨිය? අපි කෙටියෙන් සිහිපත් කළොත් අත්ති දින්නම් දුන් දෙහි විපාක ඇත, අත්ති ඉට්ටං මහා පූජාවේ විපාක ඇත, අත්ති හුතං ආහුත සංඛ්‍යාත දානයක් තියෙනවා. ඊළඟට දේශනා කළා අත්ති සත්තා ඕපපාතික සත්වයක් ඉන්නවා. අත්ති අයං ලෝකෝ මෙලවක් තියෙනවා. අත්ති පරලෝකෝ පරලොවක් තියෙනවා. ඊළඟට දේශනා කළා අත්ති මාතා අම්මා කියලා කෙනෙක් ඉන්නවා. අත්ති පිතා තාත්තා කියලා කෙනෙක් ඉන්නවා. අම්මා තාත්තා කියලා විශේෂ දෙපළක් මේ ලෝකේ ඉන්නවා. ඊළඟට දේශනා කළේ සියල්ලම කර්මයේ පදනම් කරගෙන සිදුවෙන බව. හැම කාරණාවකටම කර්මයේ බලපෑමක් තියෙනවා. අවසානට දේශනා කළා මහා සංඝරත්නයේ ආර්යයන් වහන්සේලා, මහ රහතන් වහන්සේලා, මේ වාගේ තා උසස් උත්තමයන් වහන්සේලා අභිභවනය කළ මහා ප්‍රඥාවකින් හෙබි විශ්වයේ කිසිම කෙනෙකුට සමාන නැති මාසී මාන්තික ගුණ කඳක් ලෞතර බුදුරජාණන් වහන්සේ. එහෙමනම් පින්නතුනි, අපි මේ දසවස්තුක සම්මාදිට්ඨිය යමෙක් මනාව පිළිගන්නව නම් ඔහුට තිසරණයට එන්න බොහෝම පහසුයි. නමුත් මිනිස්සු ළඟ මේ කාරණා සම්බන්ධයෙන් කොයිතරම්නම් ප්‍රශ්න තියෙනවද? දන් දෙන්න බයයි.
දන් දුන්නාම තියෙන වස්තුව විනාශ වෙනවා විතරයි වෙන්නේ. දෙන්න ලැබෙනවා කියලා කිව්වට ඒක වෙන්නේ නැහැ. මෙන්න මේ ආදී වශයෙන් මේ දෙන්න හුඟක් බයයි. මහා පිංකම් කරන්න බයයි. මෙලවින් දුන්නාම පරලොවින් ලැබෙනවා කියන එක සැකයි. මේ ආදී වශයෙන් මේ කරුණු 10න් කිසියම් කරුණක් යම් කෙනෙකුට සැකනම් ඔහු තාම බෞද්ධයෙක් වෙන්න සුදුසුකම් සපුරලා නැහැ කියලා සඳහන් කරන්නේ. බෞද්ධයෙක් නොවි තිසරණ ගත උපාසක කෙනෙක් නොවි කවදාවත් මේ සෝවාන් ආර්ය මාර්ගඵලයේ සාක්ෂාත් කරන්න ලැබෙන්නේ නැහැ. එමනම් සෝවාන් වෙන්නේ කොහොමද? මුලින්ම අපි අවිද්‍යාවෙන් ඈත් වෙන්න ඕනේ. සම්මා දිට්ඨිය පහළ කරගන්න ඕනේ. බෞද්ධයෙක් බවට පත් වෙන්න අවශ්‍ය සුදුසුකම් ටික සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. පින්නතුනි, හැබැයිම බෞද්ධයෙක් බවට පත් වෙන්නේ මේ දසවස්තුක සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ. ඊළඟට සඳහන් කළේ මොකද්ද? බුද්ධ රත්නයේ සැක නොකරන්න ඕනේ. ධර්ම රත්නයේ සැක නොකරන්න ඕනේ. ආර්ය මහා සංඝ රත්නයේ සැක නොකරන්න ඕනේ. මේ තුනුරුවන් පිළිබඳව පූර්ණ විශ්වාසයක්, පූර්ණ ගෞරවයක් තියෙන්න ඕනේ. ආන් එහෙම කෙනෙකුට උතුම් බෞද්ධයෙක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට දසවස්තුක සම්මා දිට්ඨිය දරන, මිත්‍යා දෘෂ්ටිය ප්‍රතික්ෂේප කරන, උතුම් තුනුරුවන් විශ්වාස කරන යම් කෙනෙක් මේ ලෝකේ ජීවත් වෙනවා නම් ආන් ඒ පුද්ගලයා ඒ උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලය ලබා ගන්න සුදුසුකම් තියෙන කෙනෙක් වෙනවා. එතකොට මේ කාරණාව ලේසිද? බුදුරජාණන් වහන්සේ පිළිබඳව අල්ප මාත්‍ර සැකයක් ඔබ තුල ඇති වෙනවා නම් ඔබ තාම සෝවාන් භූමියට සුදුස්සෙක් නෙමෙයි. සියලු කාරණා ගැන හිතලා බලන්න. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සැකද? 80ක් අනු ව්‍යංජන ලක්ෂණ, 216ක් මංගල ලක්ෂණ, සවනක් ගන බුද්ධ රශ්මි මාලාව, මංගල ලක්ෂණ. මේ වගේ දේවල් මොකවත්ම හැබෑවටම ඔබට සැක නැද්ද? භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙන් අල්ප මාත්‍රයක්වත් සැක නැද්ද? නිරය විශ්වාසද? සතර අපාය පිළිගන්නවද? ඔබ මේ කාරණා සම්පූර්ණ කරලා නම් ඔබ සෝවාන් වෙන්න අවශ්‍ය මඟ පිළියෙල කරගත්ත කෙනෙක්. තිසරණේ තියෙන්න ඕනේ. සක්කාය දිට්ඨි, විතිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන ප්‍රහීණය කරන්න ඕනේ. ඉතින් මේ සංයෝජන ප්‍රහීණය කරන්න ඉස්සරලා ඔබ තුනුරුවන් සරණ ගිය උපාසකෙක් බවට පත් වෙන්න ඕනේ. තුනුරුවන් සරණ ගිය කෙනෙක් රත්නත්‍රය ගැන අල්ප මාත්‍ර සැකයක්, අවිශ්වාසයක්, කනස්සල්ලක් නැති කෙනෙක්. කිසිම කාරණාවක් නොසලකා හරින්නේ නැහැ. ඒ වාගේ කරුණු ටිකක් මේ සඳහා තියෙනවා. සක්කාය දිට්ඨිය ආකාර 20 ගණන 20කින් විතර පැහැදිලි කළා. විතිකිච්ඡා තුනුරුවන් පිළිබඳව සැකය, සීලබ්බත පරාමාස වැරදි සීල වෘත යම් කෙනෙක් ළඟ තියෙනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. එනම් මුලින් මතක් කළා මිත්‍යා දෘෂ්ටිය යම් ප්‍රමාණයක් ඊටාම සුළුෙන් නමුත් අපි ළඟ තියෙනවා නම් අපිට උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලයට ළඟා වෙන්න පුළුවන් කමක් නැහැ කියලා. නිර්මල පිරිසිදු රත්නත්‍රයේ සරණ ගිය උතුමෙකුට විතරයි ඒක කරන්න පුළුවන්. ඊළඟට අහේතුක, දුහේතුක, ත්‍රිහේතුක කියලා මේ උපත ආකාර තුනක් පිළිබඳව පැහැදිලි කරනවා.
අහේතුක උපතක්. ඒ කියන්නේ අංග විකල වාගේ තත්වයටපත් වෙලා. නොඑක් කරදර පීඩා රෝගාබාධ තත්ත්වයන්ට ගොදුරු වෙලා. අහේතුක උපතක්. ද්වහේතුක උපතක්. යම් කෙනෙකුට ද්වහේතුක උපතක් තියෙනවා නම් ඒත් මේ ජීවිතෙන් මගඵල ලබන්න බෑ කියලා ධර්මයේ සඳහන් කළේ. මේ ජීවිතෙන් මගඵල ලබන්න බෑ. හැබැයි ධර්මාවබෝධය ලබන්න හොඳ ආකාරවම ඉඩ තියෙනවා. ත්‍රි හේතුක උපතක්. යම් කෙනෙක් ළඟ ත්‍රි හේතුක උපතක් තියෙනවා නම් ආන්ගේ ත්‍රි හේතුක උපත නිසා වීරිය වඩනවා නම් ඔහු කැමති නම් සෝවාන් වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි වීරිය වඩන්න ඕනේ. ත්‍රි හේතුක උපතක් තියෙනවා කියලා අතපය පොරවගෙන ඉඳලා කවදාවත් ඒ උතුම් මාර්ගය ලැබෙන්නේ නැහැ අපිට. උත්සාහ කරන්න ඕනේ. තුනුරුවන් පිළිබඳව ගෞරවයෙන් වන්දනාමාන කරන්න ඕනේ. බණ භාවනාදී කටයුතු වැඩි කාලයක් කරන්න ඕනේ. වැඩි කාලයක් ඒ සඳහා යොදන්න ඕනේ. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, වැරදි සීල වෘත එලා අපි සඳහන් කළේ. අජ වෘත, ගෝ වෘත, කුක්කුර වෘත මේ වාගේ ඒ කාලේ අනුගමනය කරපු වෘත තිබුණා පව් දෙවීම සඳහා. පව් දෙවීම සඳහා. නොයෙක් ක්‍රම පාවිච්චි කළා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඒකදු ක්‍රමයක්වත් සාර්ථක ක්‍රම නෙවෙයි කියලා. අවශ්‍යතාවය සම්පූර්ණ කරලා දෙන්න ඒකම ක්‍රමයකටවත් පුළුවන් කමක් නැහැ. අන් එහෙමනම් මොකද්ද ක්‍රමය? තුනුරුවන් සරණ ගිහිල්ලා සම්මාදිට්ඨියෙන් යුක්තව ත්‍රි හේතුක උප්පත්තියකින් වීරිය කරනවා නම් ආන්ගේ වීරියවන්තයාට ඒ උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලය ලබන්න අපහසු නෑ කියන කාරණාවයි සඳහන් කරන්නේ. නමුත් අපි මුලින් සඳහන් කළා මේ සෝවාන් ඵලය සක්විති රජකමට වඩා දෙව්ලොව ගමනට වඩා සියලු ලෝකයේ අධිපතිත්වයට වඩා ශ්‍රේෂ්ඨයි කියලා. හේතුව සක්විති රජු සසර ගමන නිමා කරපු කෙනෙක් නෙමෙයිනේ පින්නතුනි. තාම සසර ගමන නිමා කරපු කෙනෙක් නෙමෙයි. සක්විති වෙච්ච කී දෙනෙක් මේ ශාසනයේ පස්සේ කාලේ පැවිදි වෙලා තියෙනවද? ඒ ආත්මවල සක්විති වෙච්ච අය. ගුණ පුරාගෙන යන කාලේ පුණ්‍යවන්ත තේජ වෘත්තිය නිසා එවන් උතුම් තත්වයන්ටපත් වෙනවා. සම්මා සම්බුද්ධ ශාසන සුරක්ෂිත කරන්න සුදුසු කාලවල උපදිනවා. එතකොට යම් කෙනෙක් මේ දෙව්ලොව ගමනට වඩා සෝවාන් ඵලයේ උතුම් කියලා හිතනවා නම් ඒකට හේතුවත් ඊට අමතරව සියලු ලෝකයේ අධිපතිත්වයට වඩා සෝවාන් ඵලයේ උතුම් කියලා හිතනවා නම් ඒ කොහොමද ඒක තීරණය කරන්නේ? හේතුව තමයි සක්විති රජුරුවත් නිරේට යනවා. සක්විති වෙලා මරණයටපත් වුනහම ඒ ජීවිතයෙන්ම ඊළඟ උපත නිරය කියලා අපි සඳහන් කරන්නේ. සක්විති රජුරුවේ නිසා පිනෙන් පොහොසත් නිසා මරණයෙන් පස්සේ බොහෝ වෙලාවට බඹතලවල උපදිනවා. විනතනි බඹතලයක ඉපදුනත් දිව්‍ය ලෝකයක ඉපදුනත් සතර පායේ කෙරවල කරලා නැහෙනි. බඹලොවින් චුත වෙලා ඇවිල්ලා නිරේ උපදින්න පුළුවන්. දෙව්ලොවින් චුත වෙලා ඇවිල්ලා නිරේ උපදින්න පුළුවන්. ආන් ඒක නිසා කවුරුවත් නිරේ මග වහලා නැහැ. සතර පායේ දොර වහලා නැහැ. ඒ දොර වැහුවනම් වහපු එකම කෙනා සෝවාන් වහන්සේ විතරයි. අනාදිමත් කාලයක් සංසාරේ නිමක් නැති දුක් විඳ විඳ අපි මේ සසර ගමනේ ඇවිදගෙන යනවා. උතුම් සෝවාන් ආර්ය මාර්ග ඵලයේ
අපට කවදාවත් හම්බෙලා නැහැ. ඒ කවදාවත්ම හම්බ නොවිච්ච සෝවාන් ආර්ය මාර්ග ඵලය දවසක ලැබිය යුතුමයි. මේ සංසාරයෙන් එතර යන්න ඕන නම්. ඒ නිසා පින්නතුනි හරියටම සෝවාන් වෙන්න නම් අපි කුමක් කළ යුතුද කියන කාරණාව නැවත ආයෙ කෙටියෙන්ම සිහිපත් කළොත් නිවැරදිවම තෙරුවන් සරණ යන්න ඕනේ. වැරදි සීල වෘත වලින් අයින් වෙන්න ඕනේ. සක්කාය දිට්ඨිය දුරු කරන්න ඕනේ. ආකාර 20ක් සඳහන් කරනවා. නමුත් අපි අපේ ජීවිතවල අද හිතාගෙන හිටියට අපි එහෙමයි කියලා හරියටම තිසරණයට ඇවිල්ලා කියලා ශ්‍රද්ධාව අපට තියෙනවා කියලා හිටියට අපේ හිතවිල්ලක් විතරක් වෙන්න බැරිද ඒක? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැම කාරණාවක් පිළිබඳවම අල්ප මාත්‍ර සැකයක් නැද්ද? මෙහෙම හිතන්නකෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කෙනෙක් හරියටම තිසරණ සහිත පන්සිල් ආරක්ෂා කරනවා නම් දිවි හිමියෙන් මේ සීලය උල්ලංඝනය කරන්නේ නැහැ කියලා ප්‍රතිඥාවක් දීලා තියෙනවා නම් පෙර කළ අකුසල් කොතරම් තිබුණත් ඒ ප්‍රතිඥාව ඉවර කළ නැගිටිනකොටම පිටිපස්සෙන් බෙල්ල කපලා දැම්මොත් ඒකාන්තයෙන් සුගතිය උපදින්නේ කියලා. ඔබ පෞද්ගලිකව හිතලා බලන්න ඔබට ඒක පිළිගන්න පුළුවන්ද කියලා. ඊළඟට මෙහෙම කල්පනා කරන්න. ලෞතර බුදුරජාණන් වහන්සේ නොඑක් ආකාරයේ රූප సౌందර්යයෙන් යුක්තයි. කායික බලය, චින්තන ශක්තිය, භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාව නිමක් නැහැ පින්නතුනි. කාය බලය කොච්චරද? මිනිස්සු කෝටි 10000ක ශක්තිය භාග්‍යතුන් වහන්සේට තියෙනවා කියලා සඳහන් කළේ. ඥානය මේ විශ්වයේ කොපමණද? භාග්‍යතුන් වහන්සේගේ ਸਰවඥතා ඥානයේ පමණයි. භාග්‍යතුන් වහන්සේගේ ඥානයේ කොපමණද? විශ්වයේ පමණයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නොදන්නා දෙයක් මේ ලෝකේ නැහැ. ඔබට පිළිගන්න පුළුවන්ද කියලා හිතලා බලන්න. ෂඩ්වර්ණ රශ්මි මාලාව, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සම්බන්ධයෙන් ඔබට සැක උපදිනවද? හිතලා බලන්න. පින්නතුනි, වැරදි සීල වෘත ගැන අපි මතක් කළා. අපි තුනුරුවන් සරණ ගිහිල්ලා කියලා කීවට, අපි බෞද්ධයි කියලා හිතාගෙන හිටියට බුදුරජාණන් වහන්සේට පටහැනි වැඩ කොච්චර කෙරෙනවද? බුදුරජාණන් වහන්සේ අකමැති වැඩ කොච්චර කරනවද? එහෙම කෙනෙකුට ඒ උතුම් සෝවාන් ඵලය හුඟ ඈතයි. යම් කෙනෙක් උතුම් සෝවාන් ආර්ය මාර්ග ඵලය ලබා ගත්තා නම් අතීතයේ තමන් කරපු නොයෙක් අකුසල කර්ම විපාක දීලා නැති ඉතිරි වෙච්ච මොනතරම් ප්‍රමාණයක් තියෙනවද? ඒ සියල්ල එතනින් අහෝසි වෙලා නැහැ. පරණයි කියලා ඉවර නැහැ. මම විසින්නම් රැස් කළේ ඒ අකුසල් මමම භුක්ති විඳින්න ඕනේ. නමුත් යම් කෙනෙක් සෝවාන් වෙලා නම් සතර අපායේ උපද්දවල දුක් දෙන කර්ම සියල්ල එතනින් අහෝසි. අතීතේ කරගත්ත අකුසල් අහෝසි. මතු අනාගතයට නැවත සසර අතරමං වෙන්න හේතු වෙන අකුසල කර්මයන් කවදාවත් තමන්ගෙන් කෙරෙන්නේ නැහැ. යම් කෙනෙක් මේ ආර්ය මාර්ගයේ සෝවාන් ඵලය ලබන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ආර්ය මාර්ගයේ ලැබිය යුතු අපහසුම කාර්යය සෝවාන් වෙන එක. අපහසුම කාර්යය සෝවාන් වෙන එක. ඉතිරි තුන් ඵලයේ ලේසි කියලා කියන්නේ. එම්නම් කාරණා
විශේෂයෙන් සංයෝජන තුනක් තියෙනවා සක්කාය දිට්ඨි විතිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා. මේ සංයෝජන යටපත් කරලා නැති කරලා තමන් කොයි වගේද ඒ සංයෝජන නැති කරලා සෝවාන් වෙච්ච ආර්යයන් වහන්සේ නමක් කොහොම හැසිරෙනවද? ආන් මේ විදිහට කටයුතු කරන්න ඕනේ. සෝවාන් නොවුනට සෝවාන් කෙනෙක් අතින් නොකෙරෙන අකුසල කර්ම මං අතිනුත් නොකෙරෙන්න ඕනේ. යමෙක් සෝවාන් වහන්සේ නමක් වගේම හැසිරෙන්න ගත්ත දවසට ඔහුට ඒ උතුම් සෝවාන් ආර්ය මාර්ගය සාක්ෂාත් කරගන්න ලේසි. සකදාගාමි වෙන්න බලාපොරොත්තු වෙන කෙනා සකදාගාමි වෙන්න කලින් සකදාගාමින් වහන්සේ නමක් වගේ කටයුතු කරන්න ඕනේ. රහත් වෙන්න කලින් රහතන් වහන්සේ නමක් වගේ කටයුතු කරන්න ඕනේ. එතකොට තමයි මේ උතුම් ඵලයට යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ සඳහා උත්සාහ කරන්න. ඒ සඳහා වීරිය වඩන්න. ධර්ම ශ්‍රවණය ඊටාම ශ්‍රේෂ්ඨයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කළානේ. මහණෙනි මේ ජීවිතෙන් මේ උතුම් ආර්ය ඵලය ලබා ගන්න බැරි වුණොත් මේ නවාංග ශාස්ත්‍ර ශාසනික කොටස මනාව ප්‍රගුණ කරන්න. එක කොටසක් නමුත් හරියටම ප්‍රගුණ කරන්න. එහෙම කෙනෙකුට මේ ජීවිතයේ සෝවාන් ආර්ය මාර්ගය නොලැබුණත් මරණින් මත්තේ අනිවාර්යෙන් දෙව්ලොව උපදිනවා. අනිවාර්යෙන්ම දෙව්ලොවදී මඟඵල ලබනවා. ඒ කියන්නේ ඊළඟ ආත්මේ අනිවාර්යෙන් මාර්ගඵල ලබනවා කියන එකයි. ඉතින් උත්සාහ කරන්නකෝ. හොඳට ධර්මය ඉගෙන ගන්නකෝ. ධර්මානුකූලව හැසිරෙන්නකෝ. එතකොට අපි බලාපොරොත්තු වෙන හොයන ප්‍රාර්ථනා කරන තැනට යන්න අපිට කොච්චර පහසුද? කොච්චර උත්සාහ කළත් මේ ජීවිතේ බැරි වුණොත් එහෙම ඊළඟ ජීවිතෙන් හරි ගොඩ යනවා කියලා හිතාගෙන හොඳට බණ අහන්න. සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටි විද්දා කියපු ආකාරයෙන්ම බණ අහන්න. වචනයක් ගානේ බණ අහන්න. කාලයේ උතුම් තැනට ආවේ නිසා. එහෙමනම් ධර්ම ශ්‍රවණය කරලා ධර්මයේ මනාව ප්‍රගුණ කරලා සක්කාය දිට්ඨි විතිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජනයන් ප්‍රහීණය කරලා මේ ආර්ය මාර්ග ශේස්ත්‍රය තුල මුදුන්පත් කර ගැනීමට ඊටාම අපහසු. ඒ උතුම් ආර්ය මාර්ගය සාක්ෂාත් කරගෙන සසර මඟ කෙරවල කරගන්න තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ඔබට ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.